කුණ වගේ තමයි මේ අපිට ලැබිලා තියෙන අපේ ජීවිතය. හරි. අපි මේ අපිට හමු වෙලා ඉන්න අය අපි අපේ උරුමයන් කියලා හිතනවනේ. අපේ මේ ඉඩම්, දීපල, වතු, කුඹුරු මේවා අපේ උරුමයන් කියලා හිතනවා. ඇයි අපිත් එක්ක ඉන්න අය අම්මා, තාත්තා, දුව, පුතා, ඥාතීන්, ආදරය කරන අය, සහෝදර සහෝදරියෝ නේද? මේ ඔක්කොම මොනවද මේ? ඇත්කුණ වගේ. දැන් අපි මේවේ වහලා තමයි ඉන්නේ. කවුරු වගේද? කපුටා වගේ. අපි මේවා මගේ කියලා කියන එක මේ අකුරු වල නෙමෙයි ප්‍රශ්නේ තියෙන්නේ. වැරදි හැඟීම තුලයි ප්‍රශ්නේ තියෙන්නේ. මේ වැරදි හැඟීම තුල තමයි අපිව දුගතිය කරාම යන්නේ. සංසාරයෙන් එතර නොවන්නේ. එතකොට ඇත්කුණ වගේ අනිත්‍ය වූ, දුක්ඛ වූ, අනාත්ම වූ, ඡය වෙලා යන, දිය වෙලා යන, නැති වෙලා යන දීපල වස්තුවට, යාන වාහන වලට, මිල මුදල් වලට, අරකබාන වලට අපි වටා ඉන පුද්ගලයන්ට අපි හසු වෙනවා. අහු වෙලා ඉන්නවා. අන්තිමට අපේ ජීවිතේ දිය වෙලා යද්දි, එහෙම නැත්නම් ඒ අයගේ ජීවිතේ දිය වෙලා යද්දි ඇත්කුණ දිය වෙලා ගියා වගේ අපිට පිහිටන්න තැනක් නැති වෙන අයියේ. අපි ධර්මයකට හිත පුරුදු කළා නෑනේ. ඊට පස්සේ අපි අනාථයෝ වගේ හිස් සතින් මරණයටපත් වෙනවා. හරියට කපුටට වසන්නට තැනක් නැති වුණා වගේ. ඒක නිසා මේ කාමයන් පිළිබඳව අපි හිතන්නට ඕනේ අස්තිරයි, අනිත්‍යයි කියලායි. ඒක නිසා මෙන්න මේ කාරණා ටික අපි හොඳින් තේරුම් ගත්තොත් අපිට අර ගිජු ලෝභය කියන එක දුරු කරගන්නට මේක හේතු වෙනවා. එහෙම නැත්නම් අපි මේ අධිකව හිත බැඳගෙන ඉන්නේ නිත්‍ය දේවල් වලට නෙමෙයිනේ නේද? තාවකාලික දේවල් වල. කෙනෙක් අවුරුදු 100ක් ජීවත් වුණොත් දවස් 36500යි. 365 වැඩි කිරීම 100. එතකොට ඔය 36500 නුත් අපි තුනෙන් එකක් කරන් නිදා ගන්න එක. දැන් 30000 බෙදමුකෝ තුනේ 10000යි. එතකොට දවස් 10000ක් විතර අපි නිදා ගන්නවා. නේද? වැඩි වෙනොත් දවස් 12000යි. ඊට පස්සේ ඉතුරු දවස් 24000 තමයි අපි හැම දෙයකටම කැප කරනවා. ඔය අතර ඉගෙන ගන්න කාලයක් කැප වෙනවා. ආදරය කරන කාලයක් කැප කරනවා. වැඩි කාලයක් රස්සා කරනවා, සල්ලි හම්බ කරනවා, ණය ගෙවනවා, ගෙවල් හදනවා, වාහන ගන්නවා. ඔය අතර ලෙඩ වෙලා ඉන්නවා. නේද? තරහමනාපකම් ඇතුව ඉන්නවා. තමන්ගේ සංසාර විමුක්තියක් වෙනුවෙන් කියලා. පිනක් දහමක් පවා කරගන්නේ අපි කොච්චර අඩුවෙන්ද කියලා හිතන්නකෝ, කල්පනා කරන්නකෝ. දිනපතා නවතම ධර්මදේශනා ශ්‍රවණය කිරීමට වස්සාන ධර්මදේශනා අපගේ YouTube නාලිකාව දැන්ම subscribe කරන්න. බෙල් අයිකනය ක්ලික් කරන්න. වස්සාන ධර්මදේශනා YouTube නාලිකාව ඔස්සේ ප්‍රචාරය වන මෙම සුමధుර ධර්මානුශාසනාව වෙනුවෙන් පින්බර දායකත්වයෙන් කටයුතු කළේ ඉතාලියේ මිලානෝ නුවර පදිංචි KG ඉන්ද්‍රාණී ජයලතා මහත්මිය සහ චමින්ද ජයසිංහ යන පින්වත් දෙමාපියන් දෙපළ. එම දෙමාපියන් දෙපළගේ ප්‍රධාන අරමුණ වන්නේ ඉතාලියේ මිලානෝ නුවර පදිංචි JA චාමර මදුසංක පුතුගේ ජුලි මාස 7 වන දිනට යෙදෙන ජන්මදිනය වෙනුවෙන් ඔහුට ආශිර්වාද පතා ධර්ම දානමය පින්කමක් සිදු කිරීමයි. සිදු කරන්නා වූ නිම ධර්ම දානමය කුසලයේ ආනුභාවයේ බලයෙන් JA චාමර මදුසංක පුතු බෝසත් දරුවෙකු බවට පත්ව රටට ලෝකයට වැඩදායී යහපත් දරුවෙකු වේවා යන්නයි එම පින්වත් දෙපාපියන්ගේ ප්‍රධාන අරමුණ වන්නේ. අද දේශකයාණන් වහන්සේ අතිපූජනීය කැලණියේ අජිත ස්වාමීන් වහන්සේ. අවසරයි අපේ හාමුදුරුවනේ. समन्त चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस् सुनन्तु सग्गमुखदं धम्मස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස සුත්තන්ත පිටකේ මජ්ක්‍ධිම නිකායේ ගහපති වග්ගෝ පෝතලිය සුත්තන්ති තුන් ලෝකාග්‍ර වූ භාග්‍යවත් අරහත්
සම්මා සම්බුදුරජාණන් වහන්සේට නමස්කාර කරමි. නමස්කාර වේවා. භාග්‍යවත් වූ වරහත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් මහා කරුණාව උපදවා දේශනා කොට වදාළ උතුම් ශ්‍රී සද්ධර්මයටද නමස්කාර කරමි. නමස්කාර වේවා. භාග්‍යවත් වූ වරහත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ආර්ය මහා සංඝරත්නයටද නමස්කාර කරමි. නමස්කාර වේවා. ගරුතර මහා සංඝරත්නයෙන් අවසරයි. ශ්‍රද්ධාවන්ත කාරුණික පින්වතුනි, අදත් ඔබ මේ අයුරින් පහන් සිත් උපදවාගෙන සිටින්නේ උතුම් භාග්‍යවත් වූ අරහත් වූ සම්මා සම්බුදු රජාණන් වහන්සේ විසින් දේශනා කොට වදාළ ශ්‍රී සද්ධර්මය ශ්‍රවණය කිරීමටයි. ඉතින් අද දවසේදී මෙම ධර්මානුශාසනාවට තම සදැහැති දායකත්වය ලබාගෙන කටයුතු කරනු ලබන්නේ ඉතාලියේ මිලානෝ නුවර පදිංචි කේ.ජී. ඉන්ද්‍රාණි ජයලතා මහත්මිය සහ චමින්ද ජයසිංහ මහත්මයා යන පින්වත් මව්පිය දෙපළ විසින්. ඉතින් ඒ පිනැති ඉන්ද්‍රාණි ජයලතා මහත්මියටත් චමින්ද ජයසිංහ මහත්මයා යන දෙපළට අපි සෙත්පතා ආශිර්වාද කරනවා. මෙම ධර්ම දානමය කුසලය ඔබ දෙපළ ප්‍රදාන පවුලේ දරුවන්ට, ඥාතීන්ට, ඔබගේ හිතයිශීන්ට, එමෙන්ම මෙම දම් දෙසුම ශ්‍රවණය කරන ලෝකේ පුරා වෙසෙන හැමතෙම චතුරාර්ය සත්‍ය අවබෝධය පිණිසම හේතු වාසනා වේවා කියලා. වස්සාන ධර්මදේශනා YouTube නාලිකාව තුලින් අද ඔබට ඉගෙන ගන්නට ලැබෙනවා භාගතුන් වහන්සේගේ සම්බුදු මුවින් දෙසා වදාහල උතුම් සූත්‍ර ධර්ම දේශනාවක්. මෙම දෙසුමේ මූලාශ්‍ර ගැන සඳහන් කළොත් සූත්‍ර පිටකයට අයත් මජ්ක්‍ධිම නිකායේ ගහපති වග්ගයේ සඳහන් පෝතලිය සූත්‍රය. අපගේ භාගතුන් වහන්සේ එකල වැඩ සිටියේ අංගුත්තරාප කියන ජනපදයේ ආපන නමැති අංගුත්තරාපයින්ගේ නියම් ගමි. එදා භාගතුන් වහන්සේ පෙරවරුවෙහි සිවුරු හැඳ පොරවාගෙන පාත්‍රයේද දෙපට සිවුරද රැගෙන ආපන කියන නියම් ගමට පිණ්ඩපාතේ වැඩම කළා. ආපන ගමෙහි පිණිසුගා වැඩම කොට දන් වැළඳීමෙන් පසු දිවා විහරණයේ පිණිස, ඒ කියන්නේ දානේ වළඳලා හවස් වෙනකන්ම ඒ කාලයට කියනවා දිවා විහරණ කාලය කියලා. ඉතින් භාගතුන් වහන්සේ එම ප්‍රදේශයේම එක්තරා වනලැහැබකට වැඩම කළා. හරි නිදහස් පරිසරයක්, සාමකාමී පරිසරයක්. ඒ වනලැහැබ තුලට වැඩම කොට එක්තරා රුක් සෙවණක දැන් භාගතුන් වහන්සේ දිවා විහරණයෙන් වැඩ සිටිනවා. කොයිතරම් රමණීයයිද කියලා බලන්නකෝ. නේද? බිත්ති හතරකට කොටු නොවිච්ච ජීවිතය. තාක්ෂණික මෙවලම් වලට කොටු නොවෙච්ච ජීවිතය. කාම බන්ධනයන්ට කොටු නොවෙච්ච ජීවිතය. කායිකව සැහැල්ලු ජීවිතය. මානසිකව සැහැල්ලු ජීවිතය. නිකලස් ජීවිතය. උත්තරීතර ජීවිතයක් භාගතුන් වහන්සේ පරිහරණය කළේ. ඉතින් උන්වහන්සේ මේ විදිහට වනාන්තරය ඇසුරු කරගෙන, කුඩා වනලැහැබ් ඇසුරු කරගෙන තමන්ගේ සම්බුදු ජීවිතය පිරිනිවන් පාන කන්ම ගත කළා. පෝතලිය කියන නම් දරන ගිහි පුද්ගලයෙක්, ගෘහපතියෙක් හොඳින් ඇඳුම් මැදලා කුඩේකුත් ඉහලාගෙන පාවහන් දමාගෙන ඒ වනාන්තරයේම එහා මෙහා ඇවිද යනවා. සක්මන් කරනවා. ඔබම ඔබ සක්මන් කරමින්, ව්‍යායාම කරමින් මේ පුද්ගලයා මේ වනාන්තරය තුළට පැමිණිලා
භාගතුන් වහන්සේ වැඩ සිටිනවා දැක්කා. ඒ වන ලැහැබතු ඇතුළට ගොස් භාගතුන් වහන්සේ වැඩ සිටි තැනට පැමිණි මේ පුද්ගලයා භාගතුන් වහන්සේ සමග කතා බස් කළා. ඉතින් සුහදව කතා කළා. පිළිසඳරේ යෙදුණා. එකත් පස්ව සිටගත්තා. එකත් පස්ව සිටි පෝතලිය කියන ගෘහපතියාට භාග්‍යවතුන් වහන්සේ මෙහෙම පැවසුවා. ගෘහපතිය මේ ආසනයක් තියෙන්නේ. මෙතනින් ඔබ තැන්පත් වෙන්න. මෙතනින් වාඩි වෙන්න. මෙහෙම භාග්‍යවතුන් වහන්සේ පවසද්දී පෝතලිය ගෘහපතියා මෙහෙම හිතුවා. මේ ශ්‍රමණ ගෞතමයන් මට ගෘහපතියා කියලා අගෞරව වචනයක් කතා කළානේ. මට ගෘහපති ගහපති කියන වචනයෙන් මාව ඇමතුවා. මේ ගැන කිපුණා. සතුටක් ඇති වුණේ නැහැ. දැන් නිශ්ශබ්දව අවුල් වෙලා ඉන්නවා. එතකොට මේ පුද්ගලයාට භාගතුන් වහන්සේ ආයමත් වතාවක් ගෘහපතිය මේ ආසන තියෙන්නේ කැමති නම් වාඩි වෙන්න කියලා පැවසුවා. දෙවන වතාවෙත් පෝතලිය ගෘහපතියා හිතනවා මේ ශ්‍රමණ ගෞතමයන් මට ගෘහපතියා කියලා අගෞරව වචනයකින් කතා කළානේ. කිපුණා. නොසතුටු වුණා. නිහඬ වුණා. භාගතුන් වහන්සේ තුන්වන වතාවටත් පෝතලියට කියනවා ගෘහපතිය මේ ආසන තිබෙන්නේ කැමති නම් වාඩි වෙන්න. තුන්වන වතාවෙත් පෝතලිය ගෘහපතියා කිපුණා. මේ ශ්‍රමණ බවත් ගෞතමයන් මට ගෘහපතිවාදයෙන් ආමන්ත්‍රණය කරනවා කියලා නොසතුරු වුණා. දැන් කිපිලා භාගතුන් වහන්සේට මෙහෙම පවසනවා. බවත් ගෞතමේනි යම් හේකින් ඔබ මාහට ගෘහපති යන වචනයෙන් අමතා කතා කරයිද? ඒ වචනේ එච්චර හරි නෑ නේද? සුදුසු නෑනේ. මම වගේ කෙනෙකුට ඒ වචනේ ගැලපෙන්නේ නැහැ කියලා කිව්වා. මෙයා ටිකක් වියපත් පුද්ගලයෙක්. එතකොට භාගතුන් වහන්සේ මේ පුද්ගලයාට පවසනවා ගෘහපතිය ඔබගේ ඒ ආකාරයේ සටහන් තියෙනවනේ. ඒ ආකාරයේ හැඩරුව තියෙනවනේ. ඒ කියන්නේ ඔබ ගිහියෙක් වගේනේ. දැන් ඇතැම් අය සමාජයට එකතු වෙනකොට ඒ සමාජයේ අය Tamanට මෙහෙම අමතයි කියලා නිකන් එහෙම හැඟීම් තියෙනවා. කොටිම පැවිද්දන්ට පවා එක තියෙනවා. දැන් ඇතැම් අය කියනවා මට මේ අය මහත්තයා කියලා කතා කරන්න ඕනේ. නෝනා කියලා කතා කරන්න ඕනේ. ඇතැම් අයට මේ මහත්තයා නෝනා කියන එකත් ටිකක් හොඳ මදි. සර් කියලා කියන්න ඕනේ. මැඩම් කියලා කියන්න ඕනේ. එතකොටයි අර තමාව අමතන අයට Taman පිළිගැනීමක් ලබා දෙන සැලකිල්ලක් ලබා දෙන්නේ. ඉතින් එහෙම එක එක මිනිස්සුන්ගේ මානසිකත්වයන් තියෙනවා. දැන් මේ පුද්ගලයාත් ඇතැම් විට මීට වඩා ගෞරව වචනයක් බලාපොරොත්තු වුණාද දන්නේ නැහැ. බලමු අපි ඉදිරියේදී මොකද්ද මේකේ තේරුම කියලා. දැන් ඇතැම් අය ඉන්නවා ඒ අයට ඒ ගෞරව නාමය දුන්නොත් තමයි ඒ අය සලකලා බලන්නේ. එතකොට දැන් අපි හිතමුකෝ යම් කෙනෙක් ත්‍රිරෝද රථයකින් පැමිණියා කියලා. ඒ ත්‍රිරෝද රථයේ පැමිණෙන කෙනාටත් අපිට සර් කියලා කියන්න පුළුවන්. නමුත් ඇතැම් විට ඒ ත්‍රිරෝද රථයේ පැමිණි කෙනා හිතනවා මේ මිනිස්සයා මට සර් කියලා මාව රවට්ට ගන්නයි හදන්නේ. මේක මේ ලංකාවට ආවෙනික කාරණයක්. ඇතැම් විට කාර් එකකින් බැහැලා ආපු කෙනෙකුට ඊට වඩා සර් කියන්නේ නැතුව අපි හිතුවක මොනවද ඔයාට ඕනි කියලා හෙව්වොත් එහෙම ඒකට අවුල් වෙන්නත් පුළුවන්. මේ මිනිස්සයා මම කාර් එකකින් ඇවිල්ලත් මාව ගණන් ගත්තේ නැහැ. ඇතැම් කෙනෙක් පයින් ආවත් ත්‍රිරෝද රථයකින් ආවත් කාර් එකකින් ආවත් ජීප් එකකින් ආවත් අනුන්ගේ ආමන්ත්‍රණ බලාපොරොත්තු වෙන්නේ නැහැ. Tamanට අදාළ දේ Taman කරගන්නවා. ඇතැම් කෙනෙක් සමාජයෙන් ගෞරවයේ බලාපොරොත්තු වෙනවා. ගෞරව වචන බලාපොරොත්තු වෙනවා. ඉතින් ඒක ලොකු වරදක් නෙමෙයි. නමුත් අවුල් හට ගන්නට ඒක හේතු වෙනවා. මොකද සමාජයේ මිනිස්සුන්ට අපේ තත්වයන්, අපේ ධනවත්කම් ඒවා වැදගත් වෙන්නේ නැහැ. දැන් පැවිදි සමාජයේ වුණත් එහෙමයි. මට නායක හාමුදුරුවෝ කියලා කියනවනම්, මට ලොකු හාමුදුරුවෝ කියලා කියනවනම්, මට සභාපති හාමුදුරුවෝ කියලා කියනවනම්, ඉතින් මේ වගේ එක එක ප්‍රශ්න තියෙනවා. ඉතින් මිනිස්සු හරියට මේ මාන්නෙන් පෙළෙනවා. මාන්නෙන් කියලා කියන්නේ අධික අහංකාරකමෙන් පෙළෙනවා. ඇතැම් විට හීනමානෙන් පෙළෙනවා.
මාව කවුරුත් ගණන් ගන්නෑ කියලා. ඇතැම් විට දැනුගත් සමාජයක ගිහිල්ලා තමන් ඒ අයත් එක්ක පෑහෙන්න ගිහිල්ලා අපි ඔක්කොම එකයි කියලා අර සමසමානව හිතනවා. ඉතින් ඒ තැන්වලදී අපි කටයුතු කළ යුතු ආකාර බුද්ධිමත් මිනිස්සු හැටියට තේරුම් අරගෙන ඉන්නට ඕනේ. දැන් මේ පුද්ගලයා පිළිබඳව භාග්‍යවතුන් වහන්සේ පවසන්නේ ඔබේ පෙනුම, සටහන්, හැඩරුව ගිහියෙක්ගේ වගේ. ඒක නිසා ඔබට ගෘහපති කියන නම මම භාවිතා කළා. එතකොට මේ පෝතලිය කියනවා නමුත් භවත් ගෞතමේනි මම සෑම කර්මාන්ත කටයුත්තක්ම බැහැර කරලා ඉන්නේ. සෑම ව්‍යවහාරයක්ම මුලින්ම සිඳ දාලායි තියෙන්නේ. ගෘහපතිය ඔබ සෑම කර්මාන්ත කටයුත්තක් බැහැර කළේ කොයි ආකාරයටද? ඔබ සෑම ව්‍යවහාරයක්ම මුලින් සිඳ දැම්මේ කොයි විදිහටද කියලා භාග්‍යවතුන් වහන්සේ ප්‍රශ්න කළා. එතකොට මේ පුද්ගලයා මෙහිම පවසනවා. භවත් ගෞතමේනි මෙහිලා මට යම් ධනයක් තිබුණා නම් දීපලක් තිබුණා නම් රන් රිදී වේවා මිල මුදල් ආදියක් වේවා තිබුණා නම් ඒ සෑම දෙයක්ම මම දරුවන්ට දායාද හැටියට පැවරුවා. ඒ ගැන මම අවවාද ලබන කෙනෙක් නෙවෙයි. මම මගේ යුතුයකම් හොඳින් ඉෂ්ට කරලා තියෙනවා දරුවන් වෙනුවෙන්. ඒ හේතුවෙන් මට කවුරුත් අමුතුවෙන් උගන්වන්නට ඕනේ නැහැ. දරුවන්ට යුතුයකම් ඉෂ්ට කරන්න, දායාදේ පවරන්න, දරුවන්ගේ අනාගතේ ගැන සුරක්ෂිතව බලන්න, හොඳට බලලා කටයුතු කරන්න. ඒක නිසා මම මගේ යුතුයකම් හොඳින් දරුවන් වෙනුවෙන් ඉෂ්ට කොට දායාද පවරලා තියෙන කෙනෙක්. ඒ ගැන මම අවවාද ලබන කෙනෙක් නෙවෙයි. කවුරුත් මට දොස් කියන්නේ නැහැ. ඒ නිසා මං ආහාරයකට ඇඳුමකට වගේ මූලික දෙයකට යමක් අරගෙන ඉන්නවා විතරයි. මං දරුවන්ගෙන් සැලකිලි ලබනවා. ඉතින් ඒ දරුවා මගේ මූලික අවශ්‍යතා ටික සපුරනවා. බවත් ගෞතමයනි ඔන්න ওই විදිහටයි මම සෑම කටයුත්තක්ම බැහැර කළේ. ওই විදිහටයි සෑම විවාහාරයක්ම මුලින් සිඳ දැම්මේ. දැන් මොහු විවෘත මිනිස්සෙක්. තමන්ගේ අදහස භාග්‍යවතුන් වහන්සේට පැවසුවා. අර තමන් දරන්නේ වැරදි අදහසක් වුණත්, හරි අදහසක් වුණත් ඒක විවෘතව කතා කිරීම බුද්ධිමතෙක් ඉදිරියේ හරි ප්‍රයෝජනවත් නේද? ඇයි? ඒතර තමන් දරන්නේ හරි අදහසක් නම්, තමන් දරන්නේ වැරදි අදහසක් නම්, අර බුද්ධිමත් කෙනා එක්කෝ ඒක අනුමත කරනවා, එක්කෝ ඒක ඛණ්ඩනය කරලා හරි පාර පෙන්වලා දෙනවා. අර වැරදි පාර ගිහිල්ලා හරි පාර ගියා කියලා ඔළුවට අරගෙන ඉන්නේ නැහැ. ඉතින් මේ වගේ කාරණා අපිට හරි වැදගත්. භාග්‍යවතුන් වහන්සේ මෙහිම පවසනවා. ගෘහපතිය ඔබ විවාහාරය සමුච්ඡේදනය කළ බව පැවසුවේ වෙන අයුරකින්. නමුත් බුද්ධ ශාසනයක් තුල බුද්ධ ශාසනයට කියනවා ආර්ය විනය තුල කියලා. ආර්ය විනයෙහි විවාහාර සමුච්ඡේදනය වන්නේ ඔయిత වෙනස් ආකාරයකිනුයි. එතකොට පෝතලිය භාග්‍යවතුන් වහන්සේට පවසනවා ස්වාමීනි ආර්ය විනයෙහි විවාහාරයේ මුලින්ම සිඳ දැමීම වන්නේ කොයි ආකාරයෙන්ද? භාග්‍යවතුන් වහන්සේ යම් ආකාරයකින් ආර්ය විනයෙහි විවාහාර සමුච්ඡේදනයක් වන්නේද ඒ අයුරින් මට දහම් දේශන සේක්වා. විවෘත මිනිස්සෙක්, බුද්ධිමත් මිනිස්සෙක්, නිහතමානී මිනිස්සෙක්, නොදන්නා දේ තේරුම් ගන්නයි කැමති. මෙන්න මේකට එන්න ඕනේ බෞද්ධයෝ. බොහෝ බෞද්ධයන් වෙන්නේ මේක නැහැ. නොදන්නා දේ දන්නවා කියලා හිතාගෙන ඉන්නවා. නොතේරිච්ච දේ තේරුණා කියලා හිතාගෙන ඉන්නවා. අවබෝධ නැතත් අවබෝධ වුණා වගේ අඟවනවා. එතන මොකද වෙන්නේ? අවබෝධය වැහිලා යනවා. සතර අපායෙන් ඈතර වෙන්නට, මාර්ගඵල ලබන්නට, සංසාරයෙන් ඈතර වෙන්නට කවදාවත් පුළුවන් කමක් ලැබෙන්නේ නැහැ. එසේ වීණං ගෘහපතිය සවන් යොම අසන්න. මනවින් නුවණින් මෙනෙහි කරන්න. මම ඔබට කියලා දෙන්නම්. භාග්‍යවතුන් වහන්සේ පවසනවා. එහිමයි ස්වාමීනි කියලා පෝතලිය ගෘහපතියා භාග්‍යවතුන් වහන්සේට පිළිතුරු දුන්නා. භාග්‍යවතුන් වහන්සේ මෙහෙම වදාරනවා. ගෘහපතිය විවාහාරය මුලින්ම සිඳලීම පිණිස පවත්නා මෙම ධර්ම 8 තමයි ආර්ය විනයෙහි තිබෙන්නේ.
මොනවාද ඒ ධර්ම 8? ප්‍රාණඝාතයේ නොකිරීම භාවිතා කිරීමෙන් ප්‍රාණඝාතය ප්‍රහාණය කළ යුතුය. දුන් දෙය පමණක් ගැනීම භාවිතා කිරීමෙන් සොරකම ප්‍රහාණය කළ යුතුය. සත්‍ය වචනේ භාවිතා කිරීමෙන් බොරු කීම ප්‍රහාණය කළ යුතුය. කේලාම් රහිත වචන භාවිතා කිරීමෙන් කේලම ප්‍රහාණය කළ යුතුය. ගිජු ලෝභය නැතිකම භාවිතා කිරීමෙන් ගිජු ලෝභය ප්‍රහාණය කළ යුතුය. නිന്ദා අපහාස නොකිරීම භාවිතා කිරීමෙන් නිന്ദා අපහාස ප්‍රහාණය කළ යුතුය. ක්‍රෝධ උපායාස නොකිරීම භාවිතා කිරීමෙන් ක්‍රෝධ උපායාස ප්‍රහාණය කළ යුතුය. නිහතමානී භව භාවිතා කිරීමෙන් අතිමානය ප්‍රහාණය කළ යුතුය. ගෘහපතිය කෙටියෙන් පවසන ලද විස්තර වශයෙන් විග්‍රහ නොකරන ලද ඔය ධර්ම 8 තමයි ආර්ය විනයෙහි විවාහාරයේ මුලින්ම සිඳලීම පිණිස පවතින්නේ. දැන් බලන්න මේ පුද්ගලයා දැන් සාවධානව භාගතුන් වහන්සේ මේ වදාළ කරුණු 8ට ඇහුම්කන් දුන්නා. මොනවද ඒ කරුණු 8? ප්‍රාණඝාතයේ නොකිරීම භාවිතා කරන්න. ඒ කියන්නේ ප්‍රාණඝාතයෙන් වළකින්න. කාගේවත් දෙයක් හොරකම් කරන්න එපා. තේනවා. හොරකම් නොකිරීම කියන කුසලයේ භාවිතා කරන්න. ඒතර මේ අලුත් වචනයක් භාවිතා කරනවා. සත්‍ය වචන භාවිතා කරන්න. කේලාම් රහිත වචන භාවිතා කරන්න. ගිජු ලෝභය නැතිකම භාවිතා කරන්න. අන් අයට නිന്ദා අපහාස නොකිරීමට අදාළ වචන භාවිතා කරන්න. ක්‍රෝධ උපායාස නොකිරීමේ වචන භාවිතා කරන්න. අනිතට ක්‍රෝධ කරන්න එපා. ඒ වගේම නිහතමානී භව භාවිතා කරන්න. දැන් අපි බලමුකෝ මේ ගැඹුරු ධර්මයේ ශ්‍රවණය කරද්දී අපිත් මෙන්න මේව භාවිතා කරනවද කියලා. මොනවද? ප්‍රාණඝාතය නොකිරීම භාවිතා කරනවද? දුන් දේ පමණක් ගැනීම භාවිතා කරනවද? සත්‍ය වචන භාවිතා කරනවද? ඒ වගේම කේලාම් රහිත වචන භාවිතා කරනවද? ගිජු ලෝභය නැතිකම භාවිතා කරනවද? නිന്ദා අපහාස නොකරන වචන භාවිතා කරනවද? ක්‍රෝධ නොකිරීම භාවිතා කරනවද? නිහතමානී භව භාවිතා කරනවද? තම තමන් ගැන දන්නේ. මොකද භාගතුන් වහන්සේගේ ධර්මය තමන්ටම තේරුම් ගන්න පුළුවන් ධර්මයක්. තමා තුළින්ම තමයි මේ ධර්මය දැකගත යුත්තේ. ඒක නිසා ධර්මයේ තියෙන විශේෂ ගුණයක් ඕපනයික කියලා. ඕපනයික කියලා කියන්නේ තමන්ටම මේ ධර්මය දැක ගන්න පුළුවන්. කවුරු තුලින්ද? තමන් තුලින්. තමන් තුලින් තමන්ට ධර්මයේ දැක ගන්නට උපකාරී වෙන්නේ බුදුරජාන් වහන්සේගේ ධර්මය. එතකොට දැන් කෙටියෙන් පවසන ලද සවිස්තරාත්මකව නොපවසන ලද මේ කාරණා භාගතුන් වහන්සේ පැවසුවට පස්සේ මේ පුද්ගලයා කියනවා, ස්වාමීනි, භාගතුන් වහන්සේ විසින් සංක්ෂේපයෙන් වදාරන ලද විස්තර වශයෙන් විග්‍රහ නොකරන ලද ඔය ධර්මාට ආර්ය විනයෙහි, ඒ කියන්නේ බුද්ධ ශාසනයෙහි මුලින්ම සිඳලීම පිණිස පවතිනවාද? ස්වාමීනි, භාගතුන් වහන්සේ ඔය ධර්ම කාරණා 8 මාගෙන අනුකම්පා උපදවා විස්තර වශයෙන් විග්‍රහ කොට වදාරනසේක්වා. අන්න බලන්න ධර්මයේ විවෘත වෙච්ච හැටි. දැන් මුලින්ම ගෘහපතිවාදයෙන් කතා කරා කියලා ගෘහපතිවාදයෙන් ආමන්ත්‍රණය කරා කියලා කිපුණා, ගැටුණා, මුණ නරක් කරගත්තා. දැන් බලන්නකො මේ යටහත් පහත් වෙලා නිහතමානීව ධර්මයට පැමිණෙන හැටි. එහෙනම් අකුසලයේ අත්හරින්නට දක්ෂ වෙන්නට ඕනේ. කුසලයේ ඉස්මතු කරගන්නත් දක්ෂ වෙන්නට ඕනේ. ආන්ගේ දක්ෂකම තමයි අපිට තිබෙන්නට ඕනම කාරණය. භාගතුන් වහන්සේ තේරුම් ගත්තා. දැන් මොහුට ධර්මයේ විවෘතයි. මොහු ධර්මයේ ලබා ගන්නට කැමති. එසේ වීනම් ගෘහපතිය ඔබ සවන් යොමා අසන්න. මනවින් නුවණින් විමසන්න. මම ඔබට කියලා දෙන්නම්. එහෙමයි ස්වාමීනි කියලා පෝතලිය ගෘහපතියා භාගතුන් වහන්සේට පැවසුවා. භාගතුන් වහන්සේ මෙසේ වදාරනවා. ගෘහපතිය ප්‍රාණඝාතය නොකිරීම භාවිතා කිරීමෙන් ප්‍රාණඝාතය ප්‍රහාණය කළ යුතුයයි කියා කරුණක් පැවසුවා. ඒ පවසන ලද්දේ කුමක් හේතු කරගෙනද? ගෘහපතිය ආර්ය ශ්‍රාවකයා මෙන්න මෙහිම නුවණින් මෙනෙහි කරනවා. යම් කෙලෙස් සහිත බැඳීමක් හේතු කරගෙන
මා ප්‍රාණඝාතය කරන කෙනෙක් වෙනවා නම් ඒ කෙලෙස් බන්ධනය ප්‍රහාණය කිරීම පිණිස සමුච්ඡේදය පිණිස සමුච්ඡේදය කියලා කියන්නේ මුළුමනින්ම සිඳලීම පිණිස කියන එකයි. සමුච්ඡේදයේ පිණිස මම ප්‍රතිපත්තියෙන් යුක්ත වෙනවා. මම ප්‍රාණඝාතය කරන කෙනෙක් වුණොත් ප්‍රාණඝාතයේ හේතුවෙන් මගේ හදවත මට දොස් කියනවා. ප්‍රාණඝාතයේ හේතුවෙන් බුද්ධිමත් මිනිසයන්ගේ ගර්හාවට ලක් වෙනවා. ප්‍රාණඝාතයේ හේතුවෙන් කය මිදී මරණින් මතු දුගතියේ උපදින්නට සිද්ධ වෙනවා. ඒක නිසා මේ ප්‍රාණඝාතය කියන දෙය ලොකු සංයෝජනයක්. ප්‍රාණඝාතය කියන එක සාංශාරික බැඳීමක්. මේකමයි නීවරණය. ප්‍රාණඝාතයේ හේතුවෙන් යම් දුක් පීඩා ඇති වෙන කෙලෙස් හට ගන්නවා නම් ප්‍රාණඝාතයෙන් වැළකී සිටින කෙනෙකුට ඒ දුක් පීඩා ඇති වෙන කෙලෙස් නැහැ. අන්න ඒ නිසයි ප්‍රාණඝාතය නොකිරීම භාවිතා කිරීමෙන් ප්‍රාණඝාතය ප්‍රහාණය කළ යුතුයයි කියා මා පවසන්නේ. බලන්නකො භාගතුන් වහන්සේ මේ කෙටියෙන් පවසපු කාරණේ දිගහැර දක්වපු ආකාරය. දැන් අර කලින් කියන ලද කාරණා 8ම භාගතුන් වහන්සේ මේ විදිහට තමයි විග්‍රහ කරන්නේ. එහෙනම් අපි පළවෙනි කාරණේ නිරවුල් කරගෙන ඉමු. එතකොට අනිත් කාරණා 8ම අපිට ලේසියෙන් තේරුම් ගන්නට පුළුවන්. උන්වහන්සේ පවසනවා මෙහෙම. ගෘහපතිය ආර්ය ශ්‍රාවකයා මෙහෙම නුවණින් විමසනවා. ආර්ය ශ්‍රාවකයා කියලා කියන්නේ තථාගතයන් වහන්සේට නැඹුරු වෙච්ච, තථාගත ධර්මයට නැඹුරු වෙච්ච, තථාගත ශ්‍රාවක සංඝයාට නැඹුරු වෙච්ච කියලා කියන්නේ පිහිට කරගත්ත, සරණ කරගත්ත කියන දහසින්. තෙරුවන්ට පැමිණි, තෙරුවන් සරණ ගිය, තෙරුවන් පිහිට කරගත්ත කෙනා මෙහෙම හිතනවා. යම් කෙලෙස් බැඳීමක් හේතු කරගෙනයි මා ප්‍රාණඝාතය කරන්නේ. මොනවද මේ කෙලෙස් කියලා කියන්නේ? ප්‍රාණඝාතයක් කරනවා නම් ප්‍රාණඝාතය කරන්නේ එක්කෝ ලෝභය නිසා, එක්කෝ ද්වේෂය නිසා, එක්කෝ මෝහය නිසා. ඔය තුنين අමතරව කෙනෙක් සතෙක් මරන්නේ නැහැ. සතෙක් මරන්න ක්‍රමයක් නැහැ, විදියක් නැහැ. එතකොට සත්ව ඝාතනයකට මුල් වෙන්නේ එක්කෝ ලෝභය, එක්කෝ ද්වේෂය, එක්කෝ මෝහය. එතකොට යම් මේ කෙලෙස් බැඳීමක් හේතු කරගෙන ලෝභය, ද්වේෂය මුල් වීමෙන් යම් පුද්ගලයෙක් ප්‍රාණඝාතය කරනවා නම් හරිද? ඒ කෙලෙස් බැඳීම ප්‍රහාණය කිරීම පිණිස සමුච්ඡේදනය පිණිසම, සමුච්ඡේදනය කියන වචනෙට භාවිතා කරා සරල වචනය මුළුමනින්ම දුරු වීම පිණිස කියන වචනයයි. එතකොට සමුච්ඡේදයේ පිණිස මම ප්‍රතිපත්තියෙන් යුක්ත වෙනවා. මම ප්‍රාණඝාතය අත්හරිනවා. ප්‍රාණඝාතයේ යෙදෙන්නෙම කෙලෙස් බැඳීමක් නිසාමයි, එක්ක ලෝභය, එක්ක ද්වේෂය, එක්ක මෝහයෙන් හින්දාමයි. නිසා මම මුළුමනින්ම ප්‍රාණඝාතයෙන් දුරු වෙනවා. ප්‍රාණඝාතයේ මුළුමනින්ම මම මුලින් උපුටා දමනවා. මම ප්‍රාණඝාතය කරන කෙනෙක් වුණොත් ප්‍රාණඝාතයේ හේතුවෙන් මගේ හදවත මට දොස් කියනවා. මම සත්තු මැරුවොත් මගේ හිත මට චෝදනා කරනවා. ප්‍රාණඝාතයේ හේතුවෙන් බුද්ධිමත් මිනිස්සුද මට දොස් කියනවා. ප්‍රාණඝාතයේ හේතුවෙන් මරණයෙන් මතු දුගතියේ ඉපදෙන්නට සිද්ධ වෙනවා. ඒක නිසා මේ ප්‍රාණඝාතය කියන දෙය සංයෝජනයක්. සංයෝජනයක් කියලා කියන්නේ ප්‍රාණඝාතයේ යෙදෙන කෙනා ලෝභ දේශ මොහ මුල් වීමෙන් ප්‍රාණඝාතය කරන නිසා ඒක සසරට බැඳ තබන බන්ධනයක් බවට පත් වෙනවා. ඒ සසරට බැඳ තබන බන්ධනයට කියනවා සංයෝජනය කියලා කියනවා. ඒක නිසා මේ ප්‍රාණඝාතය කියන දෙයමයි සංයෝජනය. මෙයමයි නීවරණය. එතකොට මේ නිවන් මඟ ආවරණය කරන හේතුවක් වෙනවා ලෝභ ද්වේෂ මෝහ මුල් වීමෙන් ප්‍රාණඝාතයේ යෙදීම. සත්ව ඝාතනයේ යෙදීම සංයෝජනයක් වගේම නිවන ආවරණය කරන කරුණක් බවට පත් වෙනවා. ප්‍රාණඝාතයේ හේතුවෙන් යම් දුක් පීඩා ඇතිවන කෙලෙස් හට ගන්නවා නම් ප්‍රාණඝාතයෙන් වැළකී සිටින කෙනෙකුට ඒ දුක් පීඩා ඇති වෙන කෙලෙස් නැහැ. අන්න ඒ නිසයි ප්‍රාණඝාතය නොකිරීම භාවිතා කිරීමෙන් ප්‍රාණඝාතය ප්‍රහාණය කළ යුතුයි කියා පැවසුවේ. ඔන්න පළවෙනි කාරණය. දෙවෙනි කාරණය. ගෘහපතිය දුන් දෙය පමණක් ගැනීම භාවිතා කිරීමෙන් සොරකම ප්‍රහාණය කළ යුතුයි කියා ඔය කරුණ පැවසුවා. ඒ පවසන ලද්දේ කුමක් හේතු කරගෙනද?
ගෘහපතිය ආර්ය ශ්‍රාවකයා මෙන්න මෙහෙම නුවණින් මෙනෙහි කරනවා. යම් කෙලෙස් සහිත බැඳීමක් හේතු කරගෙන මා සොරකම් කරන කෙනෙක් වෙනවා නම් ඒ කෙලෙස් බැඳීම ප්‍රහාණය කිරීම පිණිස සමුච්ඡේදයේ පිණිස මම ප්‍රතිපත්තියෙන් යුක්ත වෙනවා. මම සොරකම් කරන කෙනෙක් වුණොත් සොරකම හේතුවෙන් මගේ හදවත මට දොස් කියනවා. සොරකම හේතුවෙන් බුද්ධිමත් මිනිසයන්ගේ ගර්හාවට ලක් වෙනවා. සොරකම හේතුවෙන් කය බිඳී මරණින් මතු දුගතියේ ඉපදෙන්නට සිද්ධ වෙනවා. ඒක නිසා සොරකම කියන දෙයයි සංයෝජනය. ඕකමයි නීවරණය. සොරකම හේතුවෙන් යම් දුක් පීඩා ඇති වෙන කෙලෙස් හට ගන්නවා නම් සොරකමින් වැළකී සිටින කෙනෙකුට ඒ දුක් පීඩා ඇති වෙන කෙලෙස් නැහැ. අන්න ඒ නිසයි දුන් දේ පමණක් ගැනීම භාවිතා කිරීමෙන් සොරකම ප්‍රහාණය කළ යුතුයි කියා ඔය කරුණ පැවසුවේ. එහෙනම් බලන්න යම් කෙනෙක් තවත් කෙනෙක් සතු දෙයක් සොරසිතින් ගන්නවා නම් ඒ සොරකම පසුපස තියෙන්නේ කුමක්ද? එක්කෝ ලෝභය, එක්කෝ ද්වේෂය, එක්කෝ මෝහය. එතකොට සොරකම් කිරීම හේතු කරගෙන මොකද වෙන්නේ? තමන්ට තමන් චෝදනා කරනවා. හරිද? බුද්ධිමත් සමාජයත් ඒක ගර්හාවට ලක් කරනවා. මරණින් මතු දුගතියේ ඉපදෙන්නටත් සිද්ධ වෙනවා. ඒ විතරක්ද? සොරකම කියලා කියන්නේ සාංශාරික සංයෝජනයක්. ඇයි ලෝභ දේශ මෝහ මුල් වීමෙන් කෙනෙක් තව කෙනෙකුගේ දෙයක් සොරකම් කරන්නේ? ලෝභ දේශ මෝහ දුරු වෙච්ච කෙනෙක් කාගේවත් දෙයක් හොරකම් කරන්නේ නැහැ. කොටින්ම ලෝභ දේශ මෝහ කියන්නේ අකුසල් කියලා තේරුම් ගත්ත කෙනාත් තව කෙනෙකුගේ දෙයක් හොරකම් කරන්නේ නැහැ. හරි? එතකොට මෙන්න මේක තමයි නිවන ආවරණය කරන නීවරණය කියලා කියන්නේ. සොරකම හේතුවෙන් යම් කෙලෙස් සහිත දුක් පීඩා හට ගන්නවා නම් සොරකමින් වැළකී ඉන්න කෙනෙකුට ඒ දුක් පීඩා ඇති වෙන කෙලෙස් හටගන්නෙත් නැහැ. ඉතින් මේ කාරණයක් මේ විදිහට තේරුම් ගත යුතුයි. ඊළඟ කාරණේ ගෘහපතිය සත්‍ය වචන භාවිතා කිරීමෙන් බොරු කීම ප්‍රහාණය කළ යුතුයි කියා කරුණක් පැවසුවානේ. ඒ කරුණ පවසන ලද්දේ කුමක් හේතු කරගෙනද? ගෘහපතිය ආර්ය ශ්‍රාවකයා මෙන්න මෙහිමයි නුවණින් මෙනෙහි කරන්නේ. යම් කෙලෙස් සහිත බැඳීමක් හේතු කරගෙන, ඒ කියන්නේ ලෝභය නිසා වේවා, ද්වේෂය නිසා වේවා, මෝහය නිසා වේවා, යම් කෙලෙස් බැඳීමක් හේතු කරගෙන මම බොරු කියන කෙනෙක් වෙනවා නම් ඒ කෙලෙස් බැඳීම ප්‍රහාණය කිරීම පිණිස සමුච්ඡේදයේ පිණිස මම ප්‍රතිපත්තියෙන් යුක්ත වෙනවා. මම බොරු කීම මගේ ජීවිතෙන් සම්පූර්ණයෙන්ම අත්හැරලා දානවා. මම බොරු කියන කෙනෙක් වුණොත් බොරු කීම හේතුවෙන් මගේ හෘද සාක්ෂිය මට දොස් කියනවා. බොරු කීම හේතුවෙන් බුද්ධිමත් මිනිස්සු මාව ගරහාවට ලක් කරනවා. බොරු කීම හේතුවෙන් කය බිඳී මරණයෙන් මතු දුගතියේ උපදින්නට සිද්ධ වෙනවා. ඒක නිසා මේ බොරු කීම කියන දේමයි සංයෝජනය. ඕකමයි නීවරණය. බොරු කීම හේතුවෙන් යම් දුක් පීඩා ඇති වෙන කෙලෙස් හට ගන්නවා නම් බොරු කීමෙන් වැළකී සිටින කෙනෙකුට ඒ දුක් පීඩා ඇති වෙන කෙලෙස් නැහැ. අන්න ඒක නිසයි සත්‍ය වචනේ භාවිතා කිරීමෙන් බොරු කීම ප්‍රහාණය කළ යුතුයි කියා ඔය කරුණ පැවසුවේ. දැන් බලන්න මේ ආතතියෙන් යුක්ත මේ විවිධ මානසික විෂාදයේ වගේ තත්වයන්, මේ ෂණික ආවේග, ෂණික පහර දීම්, ෂණික රණ්ඩු සරුවල් හටගන්නේ කොමක් නිසාද? බොහෝ සෙනු මේ සමාජයේ සීලයේ තියෙන දුබලතා නිසා. මේ සමාජයේ ගොඩක් අයට තියෙන ප්‍රශ්නේ තමයි Tamanට Taman පිරිසුදුයි කියලා පේන්නේ. ඇයි? මොනවාම හරි සිල්පද පළුදු වෙලා. දැන් අපි ගත්තොත් බොරු කියනවා කියන එක හැම සමාජයකම හැම තරාතිරමකම ව්‍යාප්ත වෙලා තියෙනවා. මිනිස්සු බොරුවෙන් තමයි ගොඩාක් ජීවත් වෙන්නේ. අනුන්ව රවට්ටමින්, වංචා කරමින් නේද? නැති දේවල් අඟවමින්, පෙන්වමින් මිනිස්සු මේ බොරු කියනවා වගේම බොරු කරනවා. හරිද? නැතර මෙහි පවසනවා. බොරු කියන කෙනෙක් බවට පත් වෙන්නේ කුමක් නිසාද? එක්කෝ ලෝභයක් නිසා. එක්කෝ ද්වේෂයක් නිසා.
එක්ක මෝහයක් නිසා. ඔබම හිතලා බලන්න. ඔබ යම් දවසක යම් බොරුවක් කිව්වනම් ඒ බොරුවට හේතුව මොකද්ද? එක්කෝ ලෝභය, එක්කෝ ද්වේෂය, එක්කෝ මෝඩකම. හරිද? එතකොට තථාගතයන් වහන්සේ පෝතලිය ගෘහපතියාට පවසන්නේ තමන් බොරු කියන කෙනෙක් වුණොත් තමන්ට තමන්ගෙන් බේරෙන්න බෑ. තමන්ට තමන් චෝදනා කරනවා. තමුන්ට අන් අය චෝදනා කරනවා. බොරු කීම හේතුවෙන් දුගතිගාමී වෙන්න සිද්ධ වෙනවා. එහෙනම් මේක නිකන් සරලවයි නේද? සරලයි වගේ තේරෙනාට සරල කාරණයක් නෙමෙයි. ඒක නිසා බොරු කීම සංයෝජනයක්. සංසාරයට අපිව ගැට ගහලා තියෙනවා. බොරු කියන කෙනා කවදාවත් එතර වෙන්නේ නැහැ. මේක නීවරණයක්. තමන්ගේ හිතේ පිරිසිදු බව, ප්‍රභාස්වර බව වසා දාලා තමන්ගේ ජීවිතය අඳුරු කරන කාරණයක් තමයි මේ බොරු කීම කියලා කියන්නේ. බොරු කීමෙන් වැළකී සිටින කෙනෙකුට දුක් පීඩා ඇති වෙන කෙලෙස් නැහැ. අන්න ඒක නිසා සත්‍ය වචන භාවිතා කිරීමෙන් බොරු කීම අත්හැර දැමිය යුතුයි කියලයි භාගතුන් වහන්සේ ගෘහපතියාට පැවසුවේ. උන්වහන්සේ මෙහෙමත් පවසනවා ගෘහපතිය. කේලාම් නොකීම භාවිතා කිරීමෙන් කේලාම් කීම ප්‍රහාණය කළ යුතුයි කියා කරුණක් පැවසුවානේ. ඒ පවසන ලද්දේ කුමක් හේතු කරගෙනද? ගෘහපතිය ආර්ය ශ්‍රාවකයා මෙන්න මෙහිම නුවණින් මෙනෙහි කරනවා. යම් කෙලෙස් සහිත බැඳීමක් හේතු කරගෙන මම කේලාම් කියන කෙනෙක් වෙනවා නම් එහෙනම් කේලාම් කියන්නේත් කෙලෙස් සහිත බැඳීමක් නිසාමයි. නේද? පෞල් ආරවුල් ගත්තත් නේද? මහත්යගේ පැත්තේ නෝනගේ පැත්තේ කියලා පිල් බෙදුනත්, ඥාතීන් පිල් බෙදුනත්, නේද? අසල්වාසීන් පිල් බෙදුනත්, ගම් දෙකක් අතර පිල් බෙදුනත්, නේද? පළාත් දෙකක් අතර පිල් බෙදුනත්, රටවල් දෙකක් අතර පිල් බෙදුනත්, පාර්ලිමේන්තුවේ පිල් බෙදුනත්, ඒ හැමතැනම අංක එකට එන කාරණය මොකද්ද? බොරුව වගේම කේලම. කේලම කියන එකත් මේ ලෝකේ පුරාම පැතිරලා තියෙන එකක්. කොටිම ජිනීවා දක්වාම යන එකක් කේලම කියන එක. ජිනීවා ගිහිල්ලත් කොටවන්න, බිඳවන්න නේද? නැති පටලැවිලි ඇති කරවන්නට කේලම් කියනවා. ජාත්‍යන්තර කේලම් කියලා ඒවට කියන්නේ. ජාත්‍යන්තරයට කේලම් කියනවා. ඒතර එහෙනම් ජාත්‍යන්තර අකුසලයක්. මොකද්ද? කේලම කියලා කියන එක. එතකොට මෙහි සඳහන් කරනවා ගෘහපතිය ආර්ය ශ්‍රාවකයා මෙන්න මෙහිමයි නුවණින් විමසන්නේ. යම් කෙලෙස් සහිත බැඳීමක් හේතු කරගෙන මම කේලාම් කියන කෙනෙක් වෙනවා නම් ඒ කෙලෙස් සහිත බැඳීම ප්‍රහාණය කිරීම පිණිස මුලින්ම උපුටා දැමීම පිණිසයි මම ප්‍රතිපත්තියේ යෙදෙන්නට ඕනේ. මම කේලාම් කියන කෙනෙක් වුණොත් කේලාම් කීම හේතුවෙන් මගේ හදවත මට දොස් කියනවා. කේලාම් කීම හේතුවෙන් බුද්ධිමත් මිනිස්සුත් මට දොස් කියනවා. කේලාම් කීම හේතුවෙන් මට දුගතිගාමී වන්නට සිද්ධ වෙනවා. ඒක නිසා මේ කේලාම් කීම කියන දේ සංයෝජනයක්. මේක මාව සසරට ගැට ගහලා තියෙන එකක්. මේකමයි මගේ චිත්ත දියුණුව ආවරණය කරන නීවරණය. කේලාම් කීම හේතුවෙන් යම් දුක් පීඩා ඇති වෙන කෙලෙස් හට ගන්නවා නම් කේලාම් නොකියන කෙනෙකුට එහෙම දුක් පීඩාවක් හටගන්නේ නැහෙනි. අන්න ඒක නිසා කේලාම් නොකීම භාවිතා කිරීමෙන් කේලාම් කීම ප්‍රහාණය කළ යුතුයි කියලා පැවසුවේ ඔන්න ඕකටයි ගෘහපතිය කියලා භාගතුන් වහන්සේ ඒ කාරණයත් දිගහැර දැක්කුවා. ඊළඟ කාරණය ගෘහපතිය ගිජු ලෝභය නැතිකම භාවිතා කිරීමෙන් ගිජු ලෝභය ප්‍රහාණය කළ යුතුයි කියා කරුණක් පැවසුවානේ. ඒ පවසන ලද්දේ කුමක් හේතු කරගෙනද? ගෘහපතිය ආර්ය ශ්‍රාවකයා මෙන්න මෙහෙම නුවණින් මෙනෙහි කරනවා. යම් කෙලෙස් සහිත බැඳීමක් හේතු කරගෙන මා ගිජු ලෝභය ඇති කෙනෙක් වෙනවා නම් එහෙනම් ගිජු ලෝභය කියන්නේ කොච්චර ලැබුණත් මදි. ලෝභයටම බැඳිලා ගැට ගැහිලා තව මේ භෞතික මේ කෙලෙස් සහිත දේවල්ම පතන්නේ කුමක් නිසාද? ලෝභය නිසා, ද්වේෂය නිසා, මෝහය නිසා. මේ කෙලෙස් බැඳීම ප්‍රහාණය කිරීම පිණිස
සමුච්ඡේදයේ පිණිස මම ප්‍රතිපත්තියෙන් යුක්ත වෙනවා. මම ගිජ්ජි ලෝභයේ ඇති කෙනෙක් වුණොත් ගිජ්ජි ලෝභයේ හේතුවෙන් මගේ හදවත මට දොස් කියනවා. අම්මෝ මගේ තියෙන තණ්හාව. මට පුදුමාකාර තණ්හාවක් නේ තියෙන්නේ කියලා තමනුත් Tamanට චෝදනා කරනවා. ගිජ්ජි ලෝභයේ හේතුවෙන් බුද්ධිමත් මිනිස්සුත් මට දොස් කියනවා. පුදුම ලෝභයෙන්නේ, පුදුම කුම්මැහියෙක්නේ. පුදුම කර්මකාරයෙක්නේ. පුදුම මසුරුකමක්නේ කියලා නුවණැති බුද්ධිමත් මිනිස්සුත් මට දොස් කියනවා. ගිජ්ජි ලෝභයේ හේතුවෙන් මට මරණින් මත්තේ දුගතියක යන්නත් සිද්ධ වෙනවා. ඒක නිසා මේ ගිජ්ජි ලෝභය කියන දේ සාංශාරික සංයෝජනයක්. මේක චිත්ත දියුණුව ආවරණය කරන නීවරණයක්. ගිජ්ජි ලෝභකම හේතුවෙන් යම් දුක් පීඩා ඇතිවෙන කෙලෙස් හට ගන්නවා නම් ගිජ්ජි ලෝභයෙන් වැළකී සිටින කෙනෙකුට ඒ දුක් පීඩා ඇතිවෙන කෙලෙස් නැහැනේ. අන්න ඒක නිසායි ගිජ්ජි ලෝභය නැතිකම් භාවිතා කිරීමෙන් ගිජ්ජි ලෝභය ප්‍රහාණය කළ යුතුයි කියා ওই කරුණ පැවසුවේ. ඒ කාරණේත් එහෙනම් තේරුම් ගන්න. පිනතුනේ මෙතෙන්දි මට මතක් වුණා මේ ඉතිහාසගත හරි අපූර්ව කතා පුවතක්. අපූර්ව කතා පුවතක් වඩවස මේක මේ සෝචනීය කතා පුවතක්. මොකක්ද ඒ කතාව? එක්තරා කාලෙක ඉන්දියාවේ හිමාල ප්‍රදේශයේට මහා විශාල වර්ෂාවක් එක දිගට දින 7ක් වහින්නට පටන් ගත්තා. ඒ වැස්ස කොච්චර දරොන්දු කියලා ගෙව්වොත් වටපිට මහා විශාල බරසාර වස්තු පවා සැඩපහරේ ගහගෙන ගියා. ඔය පාවෙන වස්තුන් අතර මැරලා වැටිච්ච ඇතෙක්ගේ ඇත් කුණක්. ඇතෙක්ගේ මුත ශරීරයකුත් පා වුණා. මේ මැරිච්ච ඇත් කුණ ගහගෙන ඇවිල්ලා ගංගානම් ගඟට වැටුණා. ගංගානම් ගඟේ උඩහා ඉඳලා මේ ඇත් කුණ හිමින් ගහගෙන දැන් එනවා. මේ අතර ගම් වතුර නිසා අවතැන් වෙච්ච කපුටෙක් කෑම හොයාගෙන එනවා. කෑම හොයාගෙන එනකොට මේ කුණු රසට කැමති කොහොමත්ම කුණු රසට වහවැටිච්ච කපුටා මේ ඇත් කුණ දකිනවා. ස්වභාවයෙන්ම කපුටා කියලා කියන්නේ කෑදර සතෙක්. කපුටා මේ ඇත් කුණ දැකලා වහවැටුණා. දැකලා මොකද කරේ? පියාඹල ගිහිල්ලා ඇත් කුණේ වැහුවා. ඇත් කුණ කියලා කියන්නේ මහ විශාල එකක් නේ. දැන් පා වෙලා යනවා. දැන් හොටෙන් හාර අර මැරිච්ච ඇතාගේ අර ඇත් කුණ ඉරාගෙන අනුභව කරන්න පටන් ගත්තා. දැන් කපුටට හිතෙනවා හරි රහයි. හරි රහයි කියලා දැන් ඇති වෙන්න ඇත් කුණ අනුභව කරනවා. දැන් ඇත් කුණේම ඉඳගෙන හොඳට ඇත් කුණ අනුභව කරනකොට දැන් කපුටට හරි සතුටුයි. මට පුදුමාකාර නිදානයක් නේ පහළ වුණේ. කාටවත් නොලැබිච්ච දෙයක් නේ මට හම්බුනේ කියලා දැන් සිහි මුලා වුණා හොඳටම. දැන් එතකොට අර ඇත් කුණට කොට කනවා. දැන් ඇත් කුණ ගහගෙන යනවා කියලා අදහසක් නැහැ. ඊට පස්සේ හිතෙනවා මෙහෙම මේ තරම් කන්න බොන්න තියෙන තැන කවරනම් මෝඩෙක් දාලා යයිද? කවුද හිතන්නේ? කපුට හිතනවා. එහෙම හිතලා ස්ථිරවම මම මේ ඇත් කුණේම වාසය කරනවා. මේ වගේ නිදානයක් කාටනම් ලැබෙයිද කියලා දැන් ඇත් කුණේම වාසය කරන්නට අදහස් කරගත්තා. දැන් කපුටා ඇත් කුණේ වාසය කරමින් දැන් ඇත් කුණ අනුභව කරනවා. ඔය අතර ගඟ දෙපැසින් ගලා යනවා මහා වේගයෙන් වතුරත් බොනවා. කිසි වෙහෙසකුත් නැහැ. හරි සැපයි සතුටුයි සැනසෙල්ලයි. කපුට වහලා හිටියේ ඇත් කුණේ කියලා දැන් අමතක වුණා. මොහොතකින් අමතක වුණා. දැන් ඇත් කුණ නොනවත්වා ගංගාවේ පහළට ගහගෙන යනවා. ටිකෙන් ටික හිමින් මේ ඇත් කුණ ගහගෙන ගිහිල්ලා මහා සාගරයට වැටුණා. දැන් මහා සාගරෙන් දැන් ටික දැන් රැල්ලට අහු වෙලා දැන් මේක ඈතට ගියා. දියවැලකට අහු වුණා. දැන් කපුටා ඉන්නවා. දැන් මස්සිරා කමින් කපුටා ඉන්නවා. දැන් කපුටාට අර ඇත් කුණට තියෙන ආසාව නිසා Taman දැන් මේ මහා සාගරයටත් වැටිලා ඇත් කුණ සමග ඈතට යනවා කියන එක පෙනෙන්නේ නැහැ. සති ගණනාවක් ගත වුණා. හරිද? දැන් ඇත් කුණ ඈතට පාවෙලා ගිහිල්ලා තියෙන්නේ.
දැන් ඇත්කුණ ඈතට පාවෙලා යනකොට කපුට කල්පනා කරා ගොඩාක් දුර ගමනක් ඇවිල්ලා වගේ. දැන් ඇත්කුණත් ටික ටික දිය වෙලා දැන් අඩු වෙලා ගිහිල්ලා. දැන් ඉතින් මගේ නිදානේ දැන් අවසන්. දැන් ඉතින් මම මේක දාලා යන්නට ඕනේ කියලා මෙතන ඉඳලා වැඩක් නැහැ කියලා හිතුණා. හිතිලා උතුරු පැත්තට ගිල්ලුණා. ගිහිල්ලා බැලුවා ගොඩබිමක් පේන තෙක් මානෙක නැහැ. දකුණු පැත්තට ගිහිල්ලා බැලුවා. ගොඩබිමක් පේන තෙක් මානෙක නැහැ. නැගෙනහිර පැත්තට ගිහිල්ලා බැලුවා. ගොඩබිමක් පේන තෙක් මානෙක නැහැ. බටහිර පැත්තටත් ගිහිල්ලා බැලුවා. ගොඩබිමක් පේන තෙක් මානෙක නැහැ. හැම පැත්තටම ගිහිල්ලා බැලුවා. ගොඩබිමක් පේන තෙක් මානෙක නැහැ. හිටපු තැනට එනකොට අර දිය වෙලා ගිහිල්ලා ඉතුරු වෙච්ච මස් කෑල්ලත් මාළු කාලා එහෙමම නැති වෙලා තිබ්බා. මොකද වුනේ නේද? දැන් කපුටාට ස්ථිර වාසයක් කියලා හිතාගෙන හිටපු, නිදානයක් කියලා හිතගෙන හිටපු, තමන්ගේ උරුමයක් කියලා හිතාගෙන හිටපු ඇත්කුණ අහිමි වෙලා ගියා. එතකොට දැන් වරද තිබ්බේ කොහෙද? ඇත්කුණේද? වරද තිබ්බේ කාගේද? නෑ කපුටාගේද? කපුටගේ සිටිවිලි වල තමයි වරද තිබ්බේ. කපුටාට ඇත්කුණෙන් අදාළ දේ අරගෙන අනතුරක් නොකොට යන්න තිබ්බනේ. එහෙම කළේ නෑ. නුවණ තිබ්බේ නෑ. හරිද? කලින්ම බේරලා යන්න තිබුණා. නමුත් කපුටට වැරදුනේ කොතනද? මේක ස්ථිරයි කියලා හිතුවා. මේක දාලා යන මෝඩයා කවුද කියලා හිතුණා. ඊට පස්සේ අනුන්ට නැති Tamanට ඇති වාසියක් කියලා අර ඇත්කුණට නේද? දියවිවි නරක වෙවි යන ඇත්කුණට වසඟ වුණා. යන්න තිබ්බ තැන් නැති වුණා. උන් හිට තැන් අහිමි වුණා. මොකද උනේ? හෙම්බත් වෙලා සාගරේටම ඇද වැටුණා. ඊට පස්සේ මොකද උනේ? කපුට වැටුණා විතරයි. මූදේ හිටපු මාළු කපුටව මොහොතකින් විනාශ කළා දැම්මා. දැන් කපුටගේ කපුටු තටු ටික කපුටු පිහාටු ටික දැන් එහෙ මෙහෙ පාවෙනවා. හිමාලයේ වාසය කරපු ඍෂිවරයෙක් යම් අවස්ථාවයකට දැන් සාගරේ උඩින් යනවා. සාගරේ උඩින් යනකොට ඍෂිවරයාට පෙනෙනවා කපුටු තටු පාවෙනවා. ඍෂිවරයා හිතනවා මෙච්චර දුරකට කපුටෙක්ට එන්න පුළුවන් කමක් නැහැ. මොකද මේ කපුටෙක්ගේ තටු පාවෙන්නේ කියලා නුවණින් බැලුවා. බලනකොට ඍෂිවරයා දකිනවා මේ කපුටා කරගත්ත මෝඩකම, කපුටාගේ අනුවණකම නිසා කපුටාට වෙච්ච ජීවිත හානිය දැන් ඍෂිවරයාට පේනවා. ඊට පස්සේ ඍෂිවරයා නගරයට ඇවිල්ලා මේ ඇත්කුණ සහ කපුටාගේ කතාව උපමාවට අරගෙන මිනිස්සුන්ට හරි අපූර්ව බණ කතාවක් කියලා දුන්නා. ඉතින් මේ කතාව අහලා නුවණ තියෙන බොහෝ දෙනෙක් තේරෙනවද? තමගේ ජීවිත ගැන කලකිරිලා විමුක්තිය උදා කරගෙන තියෙනවා. හරිද? බඹලෝ දක්වාම ගිහිල්ලා තියෙනවා. එතකොට මෙහි සඳහන් කරනවා මේ ඍෂිවරයාගේ කතාව අහලා රාජ්‍යයන් 7ක රජවරු ඒ රට රාජ්‍ය අත්හැරලා දාලා ශ්‍රමණයන් බවට පත් වෙලා තිබෙනවා. ඒ ඍෂි බණ අහලා ඍෂිවරුන්ගේ විමුක්තිය කියලා කියන්නේ බ්‍රහ්ම ලෝකේ දක්වා යාමයි. නිවන නෙමෙයි. ඍෂිවරුන් කියලා දෙන්නේ මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ෂා කියන සිව්බඹ විහරණ පිළිබඳවයි. එතකොට ඍෂිවරුන්ගේ නිවන වන ඍෂිවරුන්ගේ විමුක්තිය වන බ්‍රහ්ම ලෝකයේ දක්වාම යන්නට ඒ රට රාජ්‍ය අත්හැරලා දාලා මේ ඍෂිවරයාගේ බණ අහපු රජවරු 7 දෙනෙකුට පුළුවන්කම ලැබිලා තියෙනවා. ඉතින් දහස් සංඛ්‍යාත පිරිසක් මේ ඍෂිවරයාගේ බණට පැහැදිලා තියෙනවා. මේ බුද්ධ ශාසනයක් නැති කාලෙක වෙච්ච සිද්ධියක්. එතකොට අපිට ගන්න තියෙන කතාව මොකද්ද මේකේ? ඇත්කුණ වගේ තමයි මේ අපිට ලැබිලා තියෙන අපේ ජීවිතය. හරි. අපි මේ අපිට හමු වෙලා ඉන්න අය නේද? අපි අපේ උරුමයන් කියලා හිතනවනේ. අපේ මේ ඉඩම්, දීපල, වතු, කුඹුරු නේද? මේවා අපේ උරුමයන් කියලා හිතනවා. ඇයි අපිත් එක්ක ඉන්න අය අම්මා, තාත්තා, දුව, පුතා, ඥාතීන්, ආදරය කරන අය, සහෝදර සහෝදරියෝ නේද? මේ ඔක්කොම මොනවද මේ? ඇත්කුණ වගේ. ඇත්කුණක් වගේ මේක. දැන් අර ඇත්කුණේ උපමාව ගත්තොත් එහෙම ඇත්කුණ වගේ. දැන් අපි මේ වේ වහලා තමයි ඉන්නේ.
කවුරු වගේද? කපුටා වගේ. අපි මේවා මගේ කියලා කියන එක මේ අකුරු වල නෙමෙයි ප්‍රශ්නේ තියෙන්නේ. වැරදි හැඟීම තුලයි ප්‍රශ්නේ තියෙන්නේ. මේ වැරදි හැඟීම තුල තමයි අපිව දුගතිය කරාම යන්නේ. සංසාරයෙන් එතර නොවන්නේ. එතකොට ඇත්කුණ වගේ අනිත්‍ය වූ දුක්ඛ වූ අනාත්ම වූ ශ්‍රේ වෙලා යන දිය වෙලා යන නැති වෙලා යන දීපල වස්තුවට යාන වාහන වලට මිල මුදල් වලට අරකබාන වලට අපි වටා ඉන පුද්ගලයන්ට අපි හසු වෙනවා. අහු වෙලා ඉන්නවා. අන්තිමට අපේ ජීවිතේ දිය වෙලා යද්දි එහෙම නැත්නම් ඒ අයගේ ජීවිතේ දිය වෙලා යද්දි ඇත්කුණ දිය වෙලා ගියා වගේ අපිට පිහිටන්න තැනක් නැති වෙන අයියේ. අපි ධර්මයකට හිත පුරුදු කළා නෑනේ. ඊට පස්සේ අපි අනාථයෝ වගේ හිස් සතින් මරණයටපත් වෙනවා. හරියට කපුටට වසන්නට තැනක් නැති වුණා වගේ. ඒක නිසා මේ කාමයන් පිළිබඳව අපි හිතන්නට ඕනේ අස්තිරයි, අනිත්‍යයි කියලායි. ඒක නිසා මෙන්න මේ කාරණා ටික අපි හොඳින් තේරුම් ගත්තොත් අපිට අර ගිජු ලෝභය කියන එක දුරු කරගන්නට මේක හේතු වෙනවා. එහෙම නැත්නම් අපි මේ අධිකව හිත බැඳගෙන ඉන්නේ නිත්‍ය දේවල් වලට නෙමෙයිනේ. නේද? తాවකාලික දේවල් වලට. කෙනෙක් අවුරුදු 100ක් ජීවත් වුණොත් දවස් 36500යි. 365 වැඩි කිරීම 100. එතකොට ඔය 36500 නුත් අපි 3න් එකක් කරන් නිදාගන්න එකනේ. දැන් 30000 බෙදමුකෝ 3න් 10000යි. එතකොට දවස් 10000ක් විතර අපි නිදා ගන්නවා. නේද? වැඩි වෙනොත් දවස් 12000යි. හරිද? ඊට පස්සේ ඉතුරු දවස් 24000 තමයි අපි හැම දෙයකටම කැප කරනවා. ඔය අතර ඉගෙන ගන්න කාලයක් කැප වෙනවා. ආදරය කරන කාලයක් කැප කරනවා. වැඩි කාලයක් රස්සා කරනවා, සල්ලි හම්බ කරනවා, ණය ගෙවනවා, ගෙවල් හදනවා, වාහන ගන්නවා. ඔය අතර ලෙඩ වෙලා ඉන්නවා. නේද? තරහමනාපකම් ඇතුව ඉන්නවා. තමන්ගේ සංසාර විමුක්තියක් වෙනුවෙන් කියලා. පිනක් දහමක් පවා කරගන්නේ අපි කොච්චර අඩුවෙන්ද කියලා හිතන්නකෝ, කල්පනා කරන්නකෝ. ඒ නිසා මෙවැනි මේ උදාහරණ කතා වලින් අපේ ජීවිතවලට අපිට ගොඩාක් පාඩම් ඉගෙන ගන්න තියෙනවා. ඒක නිසා ඔබ තේරුම් ගන්නට ඕනේ මේ භාගතුන් වහන්සේ පෝතලිය ගෘහපතියාට මෙම කියලා දෙන කාරණා මේ භාගතුන් වහන්සේ පෝතලිය ගෘහපතියාට කියලා දීපු හැටියට වගේම භාගතුන් වහන්සේ මේ කාරණා කියලා දෙන්නේ මටයි. මේ භාගතුන් වහන්සේ මට අවවාද කරනවා, මට අනුශාසනා කරනවා කියලා හිතුවොත් එහෙම ඔබට මේ බණ හිතට යනවා. හරියට පෝතලිය ගෘහපතියාට භාගතුන් වහන්සේ දේශනා කොට වදාළ ධර්මයේ හිතට ගියා වගේ. ඉතින් මේ දේශනාවේ තවත් කරුණු ගොඩක් කතා කරන්න තිබෙනවා. ඒක නිසා ඉදිරියේදී තවත් ධර්ම දේශනාවකින් මම ඒ කරුණ ඔබට ගෙන මේ බලාපොරොත්තු තබාගෙන බලාපොරොත්තු සහිතව අදට මේ ධර්ම දේශනාව නිමාවට පත් කරනවා. ඉතින් මේ දේශනාවේ දෙවන භාගයේදීත් අපිට ඊටාමත් වැදගත් ධර්ම කාරණා රාශියක් ඉගෙන ගන්නට තිබෙනවා. ඉතින් එක්තරා පැත්තකින් මේක දහම් තක්සලාවක්, දහම් ඇකඩමි එකක් වගේ අපි මේ ධර්ම කාරණා ඉගෙනගෙන එකින් එක මේවා මේ ප්‍රැක්ටිස් කරන්න ඕනේ. ඉගෙන ගන්නට ඕනේ. ඒතර මේවා අපි දිනෙන් දින ඉගෙන ගන්නකොට, පුරුදු කරනකොට, පුහුණු කරනකොට ඔබේ ජීවිතය ධර්මයෙන් පරිපූර්ණ එකක් බවට පත් වෙනවා. එතකොට ධර්මයෙන් පරිපූර්ණ වෙන ජීවිතය තමයි ශ්‍රද්ධාවෙන් දියුණු වෙන්නේ. වීරිය වැඩෙනවා, සිහිනුවණ වැඩෙනවා. නේද? හිතේ එකඟ බව ඇති වෙනවා. ඒ වගේම ප්‍රඥාව වැඩෙනවා. එතකොට ශ්‍රද්ධා, වීර්ය, සති, සමාධි, ප්‍රඥා වැඩෙනවා කියලා කියන්නේ ඔබ ප්‍රබල කුසල් තුල ජීවත් වෙන කෙනෙක් බවට පත් වෙනවා.